කාට විරුද්ධවද? දෙවියන් වහන්සේට විරුද්ධව කරපු වරද. ආහස උසක පොතක් හදලා මොකක් අත්පත් කරගන්න දෙයක් නැහැ පුතේ. ජලාදිත්‍ය අරමන් මන්දිරේ නෑ ස්වර්ගය අත්පත් කරගන්න ඇවිත්. ඉතින් මම ඉදා කිව්වා ඒ කාපු පරිප්පුව අපි තාම නේ ඒ කාපු පරිප්පුව අපි තාම කරනවා. අද භාෂාවන් තරණ කොටගෙන අද ගොඩක් අය දුක් විඳිනවා. ඉංග්‍රීසි නැත්නම් ජොබ්බේක නෑට බෑ. නේද? උතුරු නැගෙනහිර යනකොට දෙමළ කතා කරන්න දැනගන්න ඕන. ඉතින් ඒ වගේ අද කොරියාව වගේ රටකට කියොත් එහෙම කොරියන් භාෂාව විතරයි. අඩු ගානේ පාරවල නේම් බෝඩ් එකක්වත් ඉංග්‍රීසියෙන් ගන්න. එච්චෙත් ඒගොල්ලෝගේ භාෂාව. සිංගප්පූරු රටවල නම් යන්තම් දෙමළ භාෂාවත් රාජ්‍ය භාෂාවක් කරලා තියෙනවා. ඒ වගේ රටවල් තියෙනවා. හැබැයි මේ ඔක්කොම පරිප්පුව ගන්න මොකක් නිසාද? පළමු වර්ගලේ. මිනිස්සු දෙවියන් වහන්සේට විරුද්ධව කරපු පළවෙනි අරගලේ නිසා භාෂා ප්‍රශ්නය තියෙනවා. ඊගාවට ආරම්භ මෝසෙස් කන්ද උඩට නැගලා දසපනත දෙනකන් මිනිස්සුන්ට ඉන්න බැරි වුණා. නේ මිනිස්සු අන්තිමට ආරම්භ කිව්වා වැඩේ හරියන්නේ නැහැ අපිට දෙවියෙක් ඕන කියලා. ආරම්භ මොකද කරේ මිනිස්සුන්ගේ ඔක්කොම රත්තරන් වර්ධක එකතු කරගෙන හැදුවා මොකෙන්ද ඇදුවේ? වස්සේ අරකේ ගොඩේ නේද? අරකෙක් වාදලා ගොඩෙක් වාදලා වස්සෙක් වාදලා අන්තිමට මිනිස්සු මොකක්ද කිව්වේ? එකතු වෙලා කිව්වා මේ අපේ දෙවියන් වහන්සේ කියලා කිව්වා. මේ අපේ දෙවියන් වහන්සේ කියලා. මම මේ අදේක නෙවෙයි කියන්නේ මම එදා වෙච්ච දේ කියන්නේ නේද? අරකෙක්ව අරගෙන ගොඩෙක්ව අරගෙන වස්සෙක්ව අරගෙන මේ අපේ දෙවියන් වහන්සේ කියලා කිව්වා. ඒ කිව්වේ එදා බයිබලයේ ඔය මේක තියෙන නික්‍යාම පොතේ 34 වෙනි පරිච්ඡේදයේ. ඊගාට තව අරකලයක් ගැන කතා කරා. යෙරිකෝ මිනිස්සු යනකොට එතනත් අරකලයක් තියෙනවා නේ. යෙරිකෝව පවුර අල්ල ගන්න බැරුව. හැබැයි එතනදී අරකලේ වෙනස්. අරකලේට මග පෙන්වන්නේ කවුද? දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේට කීකරු වුණාද? වුණා. ඒ නිසා ඒගොල්ලෝ අරකලේ දින්නා. හලෙලූයා. දෙවියන් වහන්සේට ප්‍රශංසා. දැන් අපිට පේන ප්‍රේමවන්තේනි මොනවා වුණත් දෙවියන් වහන්සේ තුළ ඉන්නකොට අපි දෙවියන් වහන්සේගේ කීකරු වෙලා දෙවියන් වහන්සේට යටත් වෙලා අපි අරකලේ මුහුණ දෙනකොට අපි ජයග්‍රහණය ලබනවා. ප්‍රේමවන්තේනි අපිට දිගින් දිගටම බයිබලයේ තුලින් අපිට දකින්නට ඇසෙන්නට ලැබෙන අරගලයක් තමයි අද අපි කතා කරන්න යන්නේ ඇතහිල්ලේ අරගල. මොකද්ද? ඇතහිල්ලේ අරගල. මොකද අද අපිට හාස්කම් අවශ්‍යයි. මේ විශේෂයෙන්ම මේ යුගයේ අපි ජීවත් වෙනකොට හාස්කම් අවශ්‍යයි. මොකද අපි දන්නේ නැහැ හෙට මොනවද වෙන්නේ කියලා. සමහරවිට අද උදේ නැගිටිනකොට අපි දන්නේ නැහැ කොහොමද අද ජීවත් වෙන්නේ. අද කන්නේ කොන්නේ කොහොමද? ඒ නිසා හාස්කම් අවශ්‍යයි. මම අද ඕගොල්ලෝගෙන් ඇහුවොත් එන්නේ ඕගොල්ලෝ අද බලාපොරොත්තු වෙන ලොකුම හාස්කම මොකක්ද කියලා ඕගොල්ලෝ මොකක්ද නෝක? අද ඕගොල්ලෝගෙන් ඇහුවොත් ඕගොල්ලෝ බලාපොරොත්තු වෙන ලොකුම හාස්කම මෙන්න මේක තමයි අද මට වෙන්න ඕන ලොකුම හාස්කම කියලා මොකක්ද ඕගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ? ඒකේ වතුර වයින් කරනවා වගේ වතුර පෙට්‍රල් කරගෙනද? මොන පේනවනේ? පේනවනේ මිනිස්සු අද මොන තත්ත්වයකද වැටලා තියෙන්නේ කියලා. ලොකුම හාස්කම අද ඕන කරන හාස්කම මොකද? වතුර විකුණ එකක් කියලා ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමීන් වහන්සේලා මේක වයින් කරා වගේ මේක මොකක් කරන්නද? පෙට්‍රල් කරන්න. ඒව නැත්තම් අර වැන්දුවෝගේ තෙල් පුලාව. පෙට්‍රල් ටික ගහගත්තොත් ඔක වැන්දුවෝගේ තෙල් පුලාව වගේ හාස්කමක් වුණොත් ඒකත් උදාහරණයක් නේ. මේ මම නෙවෙයි කිව්වේ ඔයගොල්ලෝ තමයි කිව්වේ. අවශ්‍ය කරන ලොකුම හාස්කම මොකක්ද? ප්‍රේමවන්තේනි අපි මතක තියාගන්න ඕන මේ දවස්වල අපි මෙතනට ඇවිල්ලා මේ රටේ අර්බුදය එහෙම නැත්නම් දේශපාලනික අර්බුදය එහෙම නැත්නම් මේ ගෝල් ෆේස් එකේ අර්බුදය අර්ගලය පාර්ලිමේන්තුවේ අර්ගලය මේවා ගැන කතා කරලා විතරක් ඉන්න වැඩක් නැහැ. මොකද අද අපිට අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා දෙවියන් වහන්සේගේ කර්ම. ඒ මොකද අද කිසිම කෙනෙක් විශ්වාස කරන්න බෑ. ඒක අපි අද උදේ දැක්කේ නේ නුඹක් අය එක එකව විශ්වාස කරලා මෙයා කිව්වා මෙයා එනවා අන්තිමට එතන ආවක්වත් විශ්වාස කරන්න
පුළුවන් කමක් නැහැ. මොකක්ද උනේ? කොහෙන්ද ගියේ? කවුරුත් දන්නේ නැහැ. ඒ නිසා ප්‍රේමවන්තයනි අපිට විශ්වාස කරන්න පුළුවන් එකම එක්කෙනා කවුද? දෙවියන් වහන්සේ පමණයි. හලෙලූයා. ස්වාමීන් වහන්සේට ප්‍රශංසා වෙනවා. ප්‍රේමවන්තයනි මේවා ඔක්කොගෙම අද අපි මූල පාන තියෙන ඔක්කොගෙම කැලෙන්නේ පොඩි වෙන්නේ කවුද? අපි. ඒගොල්ලෝද? නෑ. එතකොට බඩගින්න ඉන්න වෙන්නේ කාටද? අපිට. ඒගොල්ලන්ටද? නෑ. අඩුපාඩු ඇති වෙන්නේ කාටද? අපිටයි. මනුෂ්‍යයන්ට. ලෙඩ රෝග පවා අන්තිමට මේ කර්ම කොටගෙන ඇති වෙන්නේ කාටද? අපිට. ඉතින් යේසුස් වහන්සේ වරක් කිව්වා එයින් මම ඔබට කියවේ ඔක්කොම කියන්නේ කුමක් කමුද කුමක් කොමුද කියා ජීවිතේ කරා. දැන් අද මේක තියෙනවා මේ ප්‍රශ්නේ. අපි හෙට මොකද්ද කන්නේ නේද? හෙට මොනවද බොන්නේ කියන ප්‍රශ්නේ ගොඩක් අයට තියෙනවා. හැබැයි ගොඩක් අය කියන්නේ නැහැ. මොකද්ද ඒක කියන්න බෑ. මොකද ඒ තත්ත්වෙක නෙමෙයි අපි හිටියේ. ඒ නිසා අපිට අද කියන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. අපේ ගෙදර හාල් ටිකක් නැහැ කියලා කියන්න පුළුවන් කම නැහැ. ඉච්ඡට අසරණ වෙලා තියෙනවා. කුමක් කමුද කුමක් බොමුද කියා ජීවිතය ගැනවත් කුමක් අඳිමුද කියා ශරීරය ගැනවත් කල්පනා කරනවා. කෑමට වඩා ජීවිතයේද ඇඳුමට වඩා ශරීරයේද අගනේ නොවේ. අහසේ කොහොමද බලන්න. උන් කපුරන් නේවත් කපන් නේවත් අකිවද රැස් කරන්න නේවත් එහෙත් ඔබේ ස්වර්ගික පියාණන් වහන්සේ උන් පෝෂණය කරන සේක ඔබ ඔවුන්ට වඩා බොහෝ වටිනවා නොවේ. කරදර වීමෙන් තමාගේ ආයු ප්‍රමාණය දික් කරගන්න ඔබ අතරින් අවශ්‍ය පුළුවන්. දැන් ප්‍රේමවන්තනි අපේ දේවටනි පැහැදිලිවම කියනවා අහසේ කුරුල්ලන් දෙස බලන්න මානෙන් දෙස බලන්න මේ ඔක්කොමට වඩා දෙවියන් වහන්සේට වටින්නේ කාවද? කියන්න මාව. හලෙලූයා. කියන්න මාව දෙවියන් වහන්සේට වටිනවා. කියන්න ඔක්කොමයි මාව දෙවියන් වහන්සේට වටිනවා. ආමේන්. ස්වාමීන් වහන්සේට ප්‍රසන්න. ප්‍රේමවන්තනි දැන් අද අපිට මේ தත්ත්වය තදින්ම අපිට දැනෙන්න පටන් ගන්න තියෙනවා. ඉතින් මම ඇදහිල්ලේ අර්ගණය කියලා කිව්වේ වෙන දෙයක් නිසා නෙමෙයි. යේසුස් වහන්සේ ගොඩාක් අවස්ථාවන් වලදී ගොඩාක් අරගලවලදී ගොඩාක් කරදරවලදී අහපු එකම ප්‍රශ්නය තමයි මොකක්ද? කෝ නුඹේ ඇදහිල්ල. ගොඩක් කළා. කතන්දර ගොඩාක් ගත්තොත් කෝ නුඹේ ඇදහිල්ල. ඇයි ඔබ බය වුනේ? මේ ප්‍රශ්නේ යේසුස් වහන්සේ ගොඩක් අපෙන් අහපු දෙයක්. දැන් උදාහරණයක් ගත්තොත් දුක්තුමාගේ සුභාරච්චි එදා යේසුස් වහන්සේත් එක්ක මුහුදේ යනකොට කුණාටු ආපු වෙලාවේදී ඔහු අවුත් උන්වහන්සේ පුදුවා. ස්වාමීනි අප විනාශ වෙන්න ළඟයි. කීන උන්වහන්සේ පිටිද මාර්ගයට රණු තරංගවලටද තර්ජනය කරසේ. එවිට මාර්ගයේ සංසිදී නිශ්චලතාවයක් ඇති වේ. ඔබේ ඇදහිල්ල කො? එතනත් යේසුස් වහන්සේ අහුවේ ඔබේ ඇදහිල්ල කො? උන්වහන්සේ උන්ගේ ඇසුරුසේ ඔහු බිය විශ්මයටපත් වී මේ මොන විදිහේ කෙනෙක් සුළඟට හා ජලයට පවා මෙතුමානෝ අනදෙති ඒවාද කීකරුවන්ට යයි එකිනෙකාට කියාගත්තා. දැන් මෙතනදී ප්‍රේමවන්තනි යේසුස් වහන්සේ ගෝලයන්ගෙන් ඇහුවේ මොකද්ද? කෝ උඹේ ඇදහිල්ල. හැබැයි ප්‍රශ්නේ මොකද්ද? කුණාටුවක්. මහ විශාල කුණාටුවක්. මරණය ජීවිතයත් අතර සටනක්. ඒතර යේසුස් වහන්සේ නිශ්චල කරලා ඒගොල්ලෝගේ ඇහුවේ කෝ උඹේ ඇදහිල්ල. ඒ වගේම අපි දන්නවා ප්‍රේමවන්තනි එදා මතෙව් තුමා විසුභාරච්චි 14 වෙනි පරිච්ඡේදයේ යේසුස් වහන්සේ විතර පේතෘස් පයින් එන්න කිව්වෝ. යේසුස් වහන්සේ මුහුද මත පයින් ආවා. මොකක්ද උනේ? අපි දන්නවා ඒ කතාන්දරේ. පේතෘස්ට වචනයක් දෙල්ලුවා පේතෘස්. යේසුස් වහන්සේ වචනයක් දුන්නා එන්න. ඒ වචනය අනුව පේතෘස් කීකරුණා. කීකරුවලා පේතෘස් පායකට මුහුදට. එයා හොඳටම දන්නවා මුහුදට කකුල දීපුවොත් මොකද්ද වෙන්නේ කියලා. මොකද එයා දීවරේ. හැබැයි අන්තිමේදී ගියා. අපි ඒ කතාන්දරේ දන්නවා. ඒක නෙමෙයි අපි බලන්නේ. නමුත් මෙතන මොකක්ද කියන්නේ? යේසුස් වහන්සේ වහාම අත දිගුකොට ඔහු අල්ලාගෙන ඔබේ ඇදහිල්ල කොතන? කීනද? කෝ ඔබේ ඇදහිල්ල? දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මුහුද මත ඇවිදින එකයි. ඒ වුණාට යේසුස්
වහන්සේ ඉස්සල්ලාම දාපු දෙයක් තමයි මොකක්ද මේ ඇදහිල්ල කියන දේ. එදා ගෝලයන්ට වෙච්ච වෙලාව ප්‍රශ්නයක් වෙච්ච වෙලාවෙදී මොකද්ද මේ කතන්දරේ? මතේ 17 වෙනි පරිච්ඡේදයේ කියන්නේ අර මීමස්තර රෝගියාව ගෝලයන්ට සුව කරන්න බැරි වෙච්ච අවස්ථාව. ගෝලයන්ට ගෙනාව මීමස්තර රෝගියාව එයාව ගෝලයන්ට සුව කරන්න බැරි වුණා. අන්තිමේදී යේසුස් වහන්සේ සුව කරා. එතකොට ගෝලයන්ට මොනවාට ටිකක් ලැජ්ජයිනේ නේද? ඒ නිසා ඒගොල්ලෝ පෞද්ගලිකව ඇවිල්ලා තිමේසියරේ ඇවිල්ලා බොස්ගෙන් අහනවා මොකද දෙවි ශ්‍රාවකයෝ පෞද්ගලිකව යේසුස් වහන්සේට දෙනවා. ඒ දුෂ්ටාත්මය දුරු කරන්න අපට බැරි වුණේ මන්දයි අසුර. උන්වහන්සේ කතා කොට මෙසේ වදාළසේක. මොකද උන්වහන්සේ කිව්වේ? ඔබේ ඇදහිල්ල මදිකම නිසායි. ඔබේ ඇදහිල්ල මදිකම නිසායි. සැබවින්ම මම ඔබට කියමි. අපමාන රේණුවක් පමණවත් ඇදහිල්ල ඔබට ඇත්නම් මේ කන්දට මෙතනින් එතනට යවයි කීවොත් එය යන්නේ ඔබට නොකල හැකි කිසිවක් නැහැ. දැන් මේ ඉස්සෙල්ලා ප්‍රේමවත්නි මේ කොටස අරගෙන දේශනා කරනකොට ඉතින් අපි දේශනා කරලා තියෙන්නේ මොකද්ද? ජීවිතයේ කල්පෝන් තරම් තියෙනවා නේද? ඉතින් යේසුස් වහන්සේ කියනවා නුඹට අබ ඇටේ තරම් ඇදහිල්ලක් තියෙනවා නම් ඔබේ ජීවිතයේ කඳු මොනවද? ආර්ථික කඳු වෙන්න පුළුවන්, ලෙඩ රෝග කඳු වෙන්න පුළුවන්, එක එක කඳු වෙන්න පුළුවන්. ඉතින් යේසුස් වහන්සේ කිව්වා අබ ඇටේ තරම් ඇදහිල්ලක් තියෙනවා නම් මේ කන්දට එතනින් අහක් වෙන්න කියලා කිව්වොත් ඔබගේ ජීවිතයේ තියෙන කඳු ටික ඔක්කොම අහක් වෙනවා. ඒක තමයි අපි සාමාන්‍යයෙන් හැමදාම වගේ අපි අහලා තියෙන දේශනාව. ඉතින් නමුත් ප්‍රේමවන්තනේ දැන් මෙතන දැන් අපි අද වැළුවොත් එහෙම දැන් අද අපේ ජීවිතේ කඳු කොච්චර තියෙනවද අපි ඉස්සරහට? නැති කඳු නෙවෙයි නෑ. ඔක්කොම තියෙන කඳු අදනේ. බැලුවොත් එහෙම සමහරලාට ලෙඩක් දුකක් වෙන්න පුළුවන්. ඒ ලෙඩේට බෙහෙත් ගන්න බැරුව වෙන්න පුළුවන්. ඉස්පිරිතාලෙකට යන්න බැරුව වෙන්න පුළුවන්. ඉස්පිරිතාලෙට ගියත් අද වෛද්‍යවරුන්ට ඉස්පිරිතාලේ එන්නේ නැහැ. අද ඉස්පිරිතාලවල වැඩ නැහැ. අපේ අවශ්‍යතාවයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ අඩුපාඩුකමක් වෙන්න පුළුවන්. බලන්න ප්‍රේමවත්නි මම මේ කියන ඒවා අපි හුඟක් පැයක් නැද්ද කියලා? ලෙඩ රෝග නැහැ. නමුත් කෙනෙක් කියන්නත් බෑ. නේ? සමහරවිට බ්ලඩ් ටෙස්ට් එකක් ගන්නවත් යන්න බෑ. ලේ පරීක්ෂණයක් ගන්නවත් යන්න අමාරුකමකින් ඉන්නේ. අඩුපාඩුකම් වලට පෞද්ගලික ප්‍රශ්න. දැන් අද මේ රටේ පවතින තත්ත්වය නිසා අපිට පෞද්ගලිකව අපිට සෑහෙන ප්‍රශ්න රාශියකට මුහුණ දෙන්න සිදුවෙනවා. තාත්තලා හැටියට, අම්මලා හැටියට, දෙමව්පියන් හැටියට පවුලේ ප්‍රශ්න. එක්කෝ මේ රස්සාව නැති නිසා, ව්‍යාපාරය නැති නිසා ස්වාමි පුරුෂයාට මොකක්ද වෙලා තියෙන්නේ? යත්තර බඩ. උදේ පාන්දර නැගිටින්නෙත් නැහැ. ඇයි නැගිටින්නේ නැත්තේ? එයා දන්නවා ගිහිල්ලා වැඩක් නැහැ කියලා. රස්සාව නැහැ. රස්සාව කරගන්න බෑ. ඉතින් උදේ පාන්දරම සමානලාට ස්වාමි පුරුෂයා භාර්යාව අතර ප්‍රශ්නයක් ඇතිවෙලා තමයි නැගිටින්නේ. භාර්යාව හදලා කොහොමද මෙයාව තල්ලු කරලා අරින්නේ? තල්ලු කරලා ඇරියට ස්වාමි පුරුෂයා දන්නවා ගියාට හම්බ කරගන්න බෑ. සභාවේ ප්‍රශ්න. සභාවේ ප්‍රශ්න. සෑහෙන ප්‍රශ්න තියෙනවා. දැන් මොකක්ද තේරෙන්නේ? මම දෙවියන් වහන්සේ ප්‍රශංසා කරන මේ පහුගිය කාලේ දුෂ්කර පළාත්වල සේවය කරන ඉවැන්ජලිස්ට් අපේ සභා සේවකයන් ගැන බලනකොට අද ඒගොල්ලෝ තියෙන ලොකු අඩුපාඩුවක් තමයි ගමන් බිමන් යන්න මිනිස්සුන්ව බහැදකින් යන්න. මොකද ඒගොල්ලෝ උඹක් කාට මොටර් සයිකල් දීලා තියෙනවා. මොටර් සයිකල් දුන්න තිබුණාට පෙට්‍රල් නැහැ. ඉතින් පහුගිය කාලේ ලොකු ඉල්ලීමක් ආවා බයිසිකල් කොහොමද අරන් දෙන්න පුළුවන්ද කියලා. මම දෙවියන් වහන්සේ ප්‍රශංසා කරනවා. අපි කීප දෙනෙකුට කතා කරලා ගොඩක් අපේ ඉවැන්ජලිස්ට්වරුන්ට බයිසිකල් අපි අරන් දුන්නා. හැබැයි ප්‍රේමවන්තිනි මතක තියාගන්න මම ඒගොල්ලන්ට යාඥා කරනකොට එක දේව සේවකයෙක් කිව්වා පාදුන්නාන්සේ මේ සතියට විතරක් මම කිලෝමීටර් 100කට වැඩි ඇවිත්තා කියලා. අද දවසේ කිලෝමීටර් 18ක් ඇවිදලා තමයි ගෙදර ආවේ. දෙනියාට. පස්සේ මම තවත් දවස් දේව සේවකෙකුට කතා කරා එයාට බයිසිකල් එකක් තියෙනවද කියලා බලන්න. එයා වැඩ කරන්නේ බණ්ඩාරවල බල්ලමැට්ටුව සභාවේ. මම එයාට කෝල් එක ගත්තම එයාට අමාරුයි එයාට කෝල්ස් ගන්න මොකද එයාගේ ගෙදර මිෂන් හවුස් එකේ සිග්නල් නැහැ. ඒ වෙලාවේ සිග්නල් තිබුණා. මම කෝල් එක ගත්තම ඒ දේව සේවකයා හතිදදා කතා කරේ. මම ඇහුවා "එයි සහෝදරයා මට සනීප නැද්ද" කියලා.
එයා කියනවා නෑ පාදුනාංශ කිලෝමීටර් 7ක් ගිහිල්ලා බැහැලා කළා පවුලක්. දැන් මේ කිලෝමීටර් 7ක් ඇවිදගෙන ආවා. ඒතර කිලෝමීටර් 7ක් බල්ලකැටුව ප්‍රදේශයේ ඇවිදිනවා කියන බල්ලකැටුව තියෙන ඇල්ලේ. ඒ කියන්නේ කඳු බල්ලන් බැහැගෙන තමයි එන්න තියෙන්නේ. ඉතින් සභාවට ප්‍රශ්න සභාවට බයිසිකල් දෙන්න බෑ. මූලස්ථානෙට වෙනුවට බයිසිකල් දෙන්න බෑ. සමාජයට දීමනා දෙන්න බැරි වෙනවා. සභාවට ප්‍රශ්න තියෙනවා. ඉතින් දේව රාජ්‍ය වැඩවලට ප්‍රේමවන්තයන් අපේ රටේ ප්‍රශ්න අපේ දරුවන්ගේ ප්‍රශ්න ප්‍රේමවන්තයනි මේ රාත්‍රියේදී ස්වාමීන් වහන්සේගෙන් මට යම ඉල්ලන්න තියනවා කියලා මේ මුදරහගන් මම මේ කියලා දෙන්නේ. අද මේ රාත්‍රියේදී ස්වාමීන් වහන්සේගෙන් මට යම ඉල්ලන්න තියනවා. අවංකව මම අහන්නේ නැහැ මොකක්ද කියලා ඉල්ලන්න තියෙන්නේ. නමුත් මම කියන්නේ මේකයි. මේ රාත්‍රියේදී ස්වාමීන් වහන්සේගෙන් මට යමක් ඉල්ලන්න තියනවා කියලා කියන අකුස්සකට ඒක පෞද්ගලිකව දෙවියන් වහන්සේත් සමග මම අහන්නේ නැහැ ඔයගොල්ලෝ. මටත් තියෙනවා. ඒක මමත් අකුස්ස. අපි හැමෝටම තියෙනවා. අපි හැමෝටම තියෙනවා අද වෙනකොට ස්වාමීන් වහන්සේගෙන් යමක් ඉල්ලන්න අනිවාර්යයි. ප්‍රේමවන්තයනි. නමුත් හැම අවස්ථාවකදීම අපි මතක තියාගන්න ඕන අරගලය. අපි දෙවියන් වහන්සේගේ යමක් දැන් මේක මම මේක ඔයගොල්ලන්ට කියන්නේ මේකයි ප්‍රේම. මේ දවස්වල ඉඳන් අපි ඉදිරියට දැන් ගමන් කරනකොට අවුරට අපිට දෙවියන් වහන්සේගේ කරුණාව අනුග්‍රහය මිස වෙන අනුග්‍රහයක් අපිට නැහැ. ඒ නිසා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අපිට දෙවියන් වහන්සේගෙන් ගොඩක් දේවල් අපිට ඉල්ලන්න සිද්ධ වෙනවා. ඒක ප්‍රතික්ෂේප කරන්න එපා. ඒක ප්‍රතික්ෂේප කරොත් අපි පරාදයි. ඒ මොකද අපි දන්නවා අපිට මේ දවස්වල තියෙන දේව අනුග්‍රහය මිසක් වෙන කෙනෙකුගේ අනුග්‍රහයක් නෙමෙයි. ඒ නිසා ඔබ හිතන්න එපා මට ස්වාමීන් වහන්සේගේ යමක් ඉල්ලන්න තියනවා කියලා කියන එක ඒක මදි පුංචිකමක් නෑ. පුතේකට නැත්තම් දුවෙකුට යමක් ඕනොත් එයාට ඉල්ලන්න ඉන්නේ කවුද? එයාගේ තාත්තා නැත්තම් අම්මා. ඒ වගේ අපිට අද දවසේ අපිට කවුද ඉන්නේ? දෙවියන් වහන්සේ. ඒ නිසා අපි හැමෝටම අද ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලන්න යමක් තියෙනවා. අනිවාර්යයෙන් හැමෝටම තියෙනවා. ඒක වරදක් නෙමෙයි. ඒක ප්‍රශ්නයක්වත් නෙමෙයි. හැබැයි මම ඔයගොල්ලන්ට එකක් කියන්නම්. බයිබලයේ පුරාවටම බලනකොට ප්‍රේමවන්තයනි යේසුස් වහන්සේ මිනිස්යන්ගේ ප්‍රශ්න වලට උත්තර දෙනකොට යේසුස් වහන්සේ මිනිස්යන්ගේ අඩුපාඩුකම් වලට උත්තර දෙනකොට හැමතිස්සෙම අපි පළමුව යේසුස් වහන්සේට යමක් කිව්වම ඊගාවට යේසුස් වහන්සේගෙන් ඒකට අපිට ප්‍රතිචාරයක් ලැබෙන්නේ යම් කිසි අරගලයක් තුලින් කියලා. තේරුණා මම කියන්නේ? අපි මේක තේරුම් ගත්තේ නැත්නම් අපි තවත් මානසිකව වැටෙනවා. ඇයි අපිට ඉන්නේ ස්වාමීන් වහන්සේ විතරයි දැන්. සමහරවිට අද රැට කන්න නැති වෙයි. අද රැට ගෙදර ගියාම සමහරවිට කන්න නැති වෙයි. නමුත් අපිට කාගෙන්ද ඉල්ලන්න තියෙන්නේ? ස්වාමීන් වහන්සේගෙන් විතරයි. හැබැයි මතක තියාගන්න බයිබලයේ අපි බැලුවොත් එහෙනම් අපි කීපයක් බලන්න යනවා. ඒකයි මම කියන්නේ. බයිබලයේ බැලුවොත් යේසුස් වහන්සේගේ යමක් ඉල්ලන හැම තිස්සෙම ඒ ඉල්ලපු පුද්ගලයාගේ ජීවිතය යේසුස් වහන්සේ අතර ඒ සම්බන්ධකමත් ඒ වගේම ලැබීම අතර යම්කිසි අරගලයක් තිබුණා. දැන් ඕක අපි තේරුම් ගත්තොත් අපිට ලේසි ඇදහිල්ලේ ජීවිතය තුළ ඉන්න. නැත්තම් මොකද්ද වෙන්නේ? අපි ඔක තේරුම් ගත්තේ නැත්තම් මේ මිනිහාගෙන් ඉල්ලලා වැඩක් නැහැ. කාගෙන් හරි ඉල්ලනවා කියමු. මේ මිනිස්යාගෙන් කිසි දෙයක් ඉල්ලලා වැඩක් නැහැ කියලා මොකක්ද කරන්නේ? එකපාරම අපි කට් ඔෆ් කරනවා. අපි ඒක කෙලින්ම සම්බන්ධතාවයේ විනාශ කරගන්නවා. හැබැයි අපි දැනගෙන හිටියොත් අපේ ස්වාමීන් වහන්සේගෙන් පවා අපි යමක් ඉල්ලනකොට යමක් බලාපොරොත්තු වෙනකොට එතන අපිට අරගලයක් අපිට තියෙනවා කියලා අපි දැනගත්තොත් අන්න එතන තමයි ප්‍රේමවන්තයනි ඇදහිල්ල
ඇයි අරගලයට මූණ දෙන්න තියෙන්නේ දේව වචනේ තුලින්. දේව වචනේ තුලින් අපිට එන්නේ මොකක්ද? ඇදහිල්ල. ඇදහිල්ල පැමිණෙන්නේ වචනය ඇසීම. දැන් මම ප්‍රේමවන්තයනේ අපි එක උදාහරණයක්. යේසුස් වහන්සේ කළපු පළවෙනි ආස්තම මොකද්ද? වතුර වයින් කරපු. වතුර පෙට්ටල් කරපු වෙන්නේ නැහැ. වතුර වයින් කරපු. දැන් ඒ කානාහි සරණ මංගල්‍යයේදී බලන්න මොකක්ද උනේ? දැන් යේසුස් වහන්සේ සරණ මංගල්‍යයට ආවා. යේසුස් වහන්සේගේ අම්මත් ඇවිල්ලා හිටියා. අම්මට තේරුණා වයින් ඉවරයි. වයින් කියන්නේ විදියුස. දැන් මේ වයින් කිව්වම අරක්කු නෙමෙයි. හරි? මොකද මේ දවස්වල පාස්තිලේ වතුර බොන්න බෑ. ඒ නිසා ඒගොල්ලෝ නිදි අරගෙන ඒවා බිරිකල තමයි බිව්වේ. ඒතකොට ඒක තමයි යම්කිසි පානයකට කියලා තිබුණේ. දැන් මේවා ඉවරයි. දැන් ඔයගොල්ලෝ හිතාගන්න පුළුවන් වෙඩින් එකකදී මගුල් ගේකදී හරි බීම ඉවරුනාම මොකක්ද ඇති වෙන තත්ත්වය. ඒතකොට මොකද හිතුවේ දැන් උනේ මොකද අම්මා හිමේසියේ කියලා යේසුස් වහන්සේ කිව්වා පුතේ වයින් ඉවරයි. අපි දැන් මොකක්ද කරන්නේ? දැන් මෙතන අරගෙනයක් නෙමෙයි අරගෙන අවශ්‍යතාවයක් නෙමෙයි අවශ්‍යතාවය. කරදරයක් නෙමෙයි කරදරයක්. අඩුපාඩුවක්. දැන් එතන යේසුස් වහන්සේ මොකක්ද දෙන උත්තරේ? මිදියුස හිඟු රූපිත කියන කොහොමද? යේසුස් වහන්සේගේ මෑණියෝ මිදියුස නැතයි උන්වහන්සේට කිව්වේ. දැන් මේ අම්මා ගිහිල්ලා කියන්නේ පුතාට. දැන් අම්මා මොකද්ද බලාපොරොත්තු වෙන්නේ පුතාගෙන්? යහපත් ප්‍රතිචාරයක් උත්තරයක්. පුතා මොකද කියන්නේ? යේසුස් වහන්සේට කතා කොට ස්ත්‍රිය. දැන් මේ කාටද ස්ත්‍රිය කියන්නේ? අම්මා. ඒක වෙනම කතන්දරයක්. හරිද? ස්ත්‍රිය. ඔබත් මා මේ ගැන කරදර වෙන්නේ මුදුම කතාවක් නේ යේසුස් වහන්සේ කිව්වේ. අම්මා යමක් බලාපොරොත්තු වෙයි කාගෙන්ද මේ අහන්නේ? යේසුස් වහන්සේ. ඒ වෙනකොට මේ අම්මා නිකන් හරි සැක කරලා නැත්ද මේ යේසුස් වහන්සේ විශේෂ ආලේපයක් ලැබුණු පුද්ගලයෙක් කියලා. එයා දන්නවා. එයා ඒක මුලින්ම දැනගත්තා. මතකද යේසුස් වහන්සේව කැප කරන්න දේව මන්දිරයට අරන් ගියාම දවස් 8ේදී ධර්මචේතනයේ සඳහා සිමියෝන් ඇවිල්ලා යේසුස් වහන්සේව අතට අරගෙන මොකක්ද කිව්වේ? නේ? ඒ වචනය. ඒ වගේම අවුරුදු 12දී යේසුස් වහන්සේ ගිහිල්ලා විනයදරයන් පරිසවරුන් එක්ක කතා බහ කරනකොට දේව වචනේ කියනවා මගියා තුමිය මේවා හොඳට හිතේ ධාරණය කරගත්තා. දැන් මරියා තුමිය දන්නවා යේසුස් වහන්සේගේ අම්මා දන්නවා මෙයා ආලේපන පුද්ගලයෙක් කියලා. එතකොට එයා අම්මා කෙනෙක් හැටියට ගිහින් පුතාට කියන පුතේ වයින් ඉවරයි විදියුස් ඉවරයි අපි මොකද කරන්නේ? එතකොට එයා ස්ත්‍රිය ඔබත් මාත් මේ ගැන කතරවන්නේ කුමන? නිකන් හිතන්න ඕගොල්ලන්ට ඔය උත්තරේ කවුරු හරි දුන්නා නම් ඔයගොල්ලෝ මොකද කියන්නේ? මොනතරම් ආත්මාර්ථකාම පුද්ගලයෙක්ද? ඔබයි මායි ඔයගෙන මොකද කරදර වෙන්නේ? ඇයි? වෙඩින් එක මගේ නෙමෙයිනේ. වෙඩින් එක අම්මගේත් නෙමෙයිනේ. වෙඩින් එක මගේත් නෙමෙයිනේ. ඉතින් අපි කරදර වෙන්න ඕනේ නෑ. දැන් අම්මට ලැබිච්ච යහපත් ප්‍රතිචාරයක්ද මේක? හැබැයි අම්මා ඉන්නේ අරගලයක. මොකද අම්මා කරදර වෙනවා යේසුස් වහන්සේට වඩා. තේරෙනවනේ? එතකොට ඊගොල්ලෝ මොකද කියන්නේ? ඔබත් මා මේ ගැන කරදරවන්නේ කොහොමද? මාගේ මොහොත තවම පැමිණ නැත. මාගේ මොහොත තවම කොහොමද උත්තරේ? නිකන් හිතලා බලන්න ප්‍රේමවන්තයනි යේසුස් වහන්සේ මේ උත්තරේ දෙනකොට අම්මට මොකද්ද හිතෙන්නේ? අනේ මේ අම්මා අහිංසක අම්මා කෙනෙක් නිසා හොඳයි. මේ අම්මට තදේන අම්මා කෙනෙක්ට යේසුස් වහන්සේ මොනවද කියන්නේ? මොනවද මේ යන්නේ කොහෙද මල්ලේ? කොල්. යේසුස් වහන්සේ කිව්වේ පුතේ මිදියුස නෑ. ඔයෙන් අර මිදියුස ටික ගේමද කියලා. ඔයල් මම මොකද මේ කියන කල්තර වෙන්නේ? තාම මාගේ මොහොත පැමිණ නැත. දැන් ඔයගොල්ලෝ පේනවද ප්‍රේමවන්තයනි යේසුස් වහන්සේගේ යමක් ඉල්ලන්න ගියාම මොකක්ද ලැබෙන්නේ? එකපාරට උත්තර ලැබෙනවද? නෑ. එකපාරට උත්තර ලැබෙන්නේ තියෙන අරගලයේ මදියට තවත් අරගලයක් මෙතන ඇති කියලා. මරියා ගෝලයන්ට කතා කරලා මට නම් තේරෙන්නේ නෑ මෙයා මොනවද කියන්නේ. ඒක නේද කිව්වේ? මට නම් තේරෙන්නේ නෑ මෙයා මොනවද කියන්නේ කියලා. හැබැයි මරියාට විශ්වාසයක් තිබුණා මෙයා මොකක් හරි කරයි කියලා. හැබැයි ඒක යා ගෝලයන්ට කිව්වේ මොකද්ද?
ඔන්න ඔය කියන දෙයක් කරන්න ඕනේ. මෙයා කියන දෙයක් කරන්න. මරිය දැනගෙන හිටියද මොකද්ද කරන්න යන්නේ කියන්නේ? නෑ. ප්‍රේමවන්තනි දැන් අපි යථාර්ථයෙන් එමු. හරි? අපි යථාර්ථයෙන් ඕගොල්ලෝ අපි මරියා නම් දැන් බලන්න මරියට මොකද්ද උනේ? නේ? උත්තරේ ලැබුණා? නෑ. උත්තරේ ලැබුණ නැති වදිරට නැති ප්‍රශ්නත් ඔළුවට දැන් මොකද්ද නැති ප්‍රශ්න? මාගේ මොහොත තවම පැමිණ නැත. හොන්දට වචන දන්න අම්මා කෙනෙක් නම් කියයි. දැන් පුතු මේ අම්මා කෙනෙක් පුතුට කියන්නේ නෑ මරියා යේසුස් වහන්සේ නෙමෙයි. උඹේ මොහොත එනකොට කෝච්චි ගිහින් ඉවරයි බං. ඕක තමයි අද භාෂාවෙන් කියන්නේ නේ. උඹේ මොහොත එනකම් හිටපන්. උඹේ මොහොත එනකොට කෝච්චි ගිහිල්ලා ඉවරයි. මම කියන්නේ මේකයි. අද අපිට තත්ත්වයක් උදායලා තියෙනවා යේසුස් වහන්සේත් එක්ක වැඩියෙන් කතා කරන්න අවශ්‍යතාවය ඇති වෙලා තියෙනවා. මොකද අපිට කතා කරන්න කෙනෙක් නැහැ. ඉතින් අපි මතක තියාගන්න ඕන ප්‍රේමවන්තේ පිළිතුරක් බලාපොරොත්තු වෙනකොට යේසුස් වහන්සේගෙන් දැන් මතක තියාගන්න මෙතනත් අපි දකිනවා එකපාරටම යේසුස් වහන්සේ උත්තරයක් දුන්නේ නැහැ. දැන් නැති අරගලයක් ඔළුවට ආවා. ඒ අම්මා නිශ්චල නිසා අම්මා කිව්වා මෙන්න මෙයා කියන ඕන දෙයක් කරන්න. දැන් ප්‍රේමවන්තනි මම මේක කියන්නේ වෙන දෙයක් නිසා නෙවෙයි. දැන් මේ ගැන අපි යේසුස් වහන්සේත් එක්ක ප්‍රශ්න අහන්න ගියා නම් අපි යේසුස් වහන්සේගෙන් ප්‍රශ්න අහන්න ගියා නම් යේසුස් වහන්සේ අපෙන් අහයි මොකක්ද අහන්නේ? කෝ නුඹේ නැදෙන්නේ. දැන් අපිට ප්‍රශ්නයක් අහන්න අයිතියක් තියෙනවද යේසුස් වහන්සේගෙන්? ස්වාමීනි මේ මගුල්ගේ මෙතන මිදියුස නැත්තේ. මිදියුස නැහැ කියලා ඔයාගේ අම්මා ඇවිල්ලා කිව්වම ඔයාට තියෙන ඒකට උත්තරයක් දෙන්න. මේ මාගේ මොහොත පැමිණ නැත මොනවද මේ කියන්නේ? මම ඒකට වැදගත් වෙන්න කිව්වොත් එහෙම යේසුස් වහන්සේ අනිත් අයගෙන් ඇහුවා වගේ මගෙන් අහන්නේ මොකක්ද? කෝ නුඹේ ඇදහිල්ල. ඒ කියන්නේ ප්‍රේමවන්තනි ඇදහිල්ල ඉදිරියට එනකොට ඇදහිල්ල ක්‍රියාත්මක වෙනවා අපිට දකින්න ලැබෙනකොට හැම තිස්සෙම අනගලයක් එතන තියෙනවා. දැන් මම මේක ඔයගොල්ලන්ට කියන්නේ ප්‍රේමවන්තනි ඔයගොල්ලෝම අධෛර්ය කරන්න නෙමෙයි. මම මේක කියන්නේ ඔයගොල්ලෝම ධෛර්යවත් කරන්නයි පරිස්සම් වෙන්න. නිකන් එක පාට ලැබෙන උත්තරයට එක පාට කලබල වෙන්න එපා. මරියා කලබල වෙන කෙනෙක් නම් එහෙනම් එදා මේ වෙනකොට කලබල වෙලා ඉවරයි. ඇයි අපිට අද යේසුස් වහන්සේත් එක්ක මේ ගමන යන්නට තියෙන්නේ. හැබැයි බලන්න මොකක්ද උනේ කියලා. ටික වෙලාවක් ගියේ නෑ. ටික වෙලාවකින් අර ගැට ගැහිලා තිබිච්ච නූල් ගෝලයක් ලිහුණා වගේ යේසුස් වහන්සේ ඉන්සියර් ඇවිල්ලා කියනවා අර වාචන හය පුරවන්න. පිරෙව්. මේන් ටිකක් ඉස්සෙල්ලා ගිහිල්ලා සංවිධායකයන්ට දෙන්න දුන්නා. ඒතර සංවිධායකයා අහනවා මනමාලයට බලිනවා එයා මෙච්චර වෙලා මොද ඒව තියාගෙන අංගකරද ඉති. බලන්න ප්‍රේමවන්තයනි යේසුස් වහන්සේගේ යමක් ඉල්ලුවා මිනිස්යන් හැටියට තවත් ප්‍රශ්න වැඩි වුණා. හැබැයි ටික වෙලාවක් යනකොට නූල් ගෝලේ ලියුණා වගේ යේසුස් වහන්සේ උත්තර දුන්නා. හලෙලූයා. හලෙලූයා. දෙවියන් වහන්සේ ප්‍රසන්න මතක තියාගන්න ප්‍රේමවන්තයනි යේසුස් වහන්සේගෙන් යමක් ඉල්ලනකොට එක පාට කවදාකවත් යේසුස් ඇත්තද මෙන්න මම ධර්මම දෙන්නම් කියලා කවදාවත් දීලා නැහැ. බලන්න. ගෙදර ගිහිල්ලා හාස්කම් යේසුස් වහන්සේ කරපු කතන්දර කියවලා බලන්න. එක පාටම යේසුස් වහන්සේ උත්තර දීලා නැහැ. සමාන අවස්ථාවලදී එක පාට උත්තර දීලා නැහැ. 38 අවුරුද්දක් කොරව හිටිය මිනිස්යාට යේසුස් වහන්සේ ඒත් ඇහුවා මොකක්ද ඕන? ඒ මිනිස්යා ඉල්ලුවේ මාව ගිහිලා කොහොමද දාන්න? හැබැයි යේසුස් වහන්සේ කොහොමද මේ පදුර යහන රැගෙන නැගිටින්නේ කියලා. එයා නැගිට්ටා. හැබැයි ඊට පස්සේ යේසුස් වහන්සේ කියනවා මේ මීට වඩා බාහනකමක් සිදු නොවන පිණිස තවත් පව් නොකරන්න. ප්‍රේමවන්තනේ ඊගාට මේ මිනිස්යා කල්පනා කරනවා මොකද්ද මෙයා කිව්වේ? මීට වඩා බාහනක දෙයක් සිදු නොවන පිණිස ඊට පස්සේ පව් නොකරන්න. ප්‍රේමවන්තනේ එයාට එකපාරට උත්තරේ දුන්නත්
ඊට පිටිපස්සෙන් ආව දෙයක් එයාගේ ජීවිතය ගැන හිතන්නට ඇදහිල්ල වර්ධනය කරගන්න. මතක තියාගන්න ප්‍රේමවන්තයනි, ඇදහිල්ලෙන් ඉවසගෙන උන්වහන්සේ කරන කියන දේ අපිට මීටර වෙනකම්, අපිට ඒක සහතික වෙනකම්, ඒක අපිට තේරුම් ගන්නකම් අපිට සිද්ධ වෙනවා බලාගෙන ඉන්න. කාදිහාද? දෙවියන් වහන්සේ දිහා. දෙවියන් වහන්සේ දිහා බලාගෙන සිටීම යේසුස් වහන්සේ අහනවා කොහොමනේ ඇදෙන්නේ? ඇදෙන්න නැත්නම් අපිට බලාගෙන ඉන්න පුළුවන්ද? බෑ. මේ කොහොමද තේරුම් ගන්න? ඇදෙන්න නැත්නම් අපිට බලාගෙන ඉන්න බෑ. අපිට බලාගෙන ඉන්න නම් අපිට තියෙන්න ඕන ඇදෙන්න. හලෙලූයා. අපි තවත් උදාහරණයක් ගමු. එදා අංශභාග රෝගියා සුව කෙනෙක්. අපි ඒක කතාන්තරය දන්නවා. මාක්තුමාගේ සුභාරංචි දෙවෙනි පරිච්ඡේදයේ තියෙනවා අංශභාග රෝගියා. ඒ අංශභාග රෝගියා ගෙනාවේ කවුද? 4 දෙනෙක්. යාළුවෝ 4 දෙනෙක් ගෙනාව යේසුස් වහන්සේ ගාවට එන්න බෑ. සෙනඟ පිළිලා ඊගාට මොකද කරේ? උඩ පියස්ස ඇරලා එයාව යේසුස් වහන්සේ දාවට බෑ. එතකොට මේ දේව වචනේ කියනවා මාක්තුමාගේ සුභාරංචියේ දෙවෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදයේ කියනවා මොකද? යේසුස් වහන්සේ ඔවුන්ගේ ඇදහිල්ල දැක. අයිපාර කියන ඔක්කොම යේසුස් වහන්සේ ඔවුන්ගේ, ඔවුන් කියන්නේ කවුද? යාළුවෝ 4 දෙනා. ඔවුන්ගේ ඇදහිල්ල දැක මොකද කියන්නේ? පුත්‍රය ඔබේ පව් කමා කර තිබේ අංශභාග රෝගියාට වදාළ සේකද? ඔවුන්ගේ මොකද්ද දැක්කේ? ඔවුන්ගේ ඇදහිල්ල. ඔවුන්ගේ ඇදහිල්ල දැක කාටද කියන්නේ? රෝගියාට කියනවා මොකද්ද? නුඹේ පව් කමා කර ඇත. දැන් ප්‍රශ්නයක් වුනේ නැද්ද? අරගලයක් ඇති වුනේ නැද්ද එතන? ඔක්කොම වැඩේ සිද්ධ වුණාද? ඔව්ද නැද්ද? හා? නුඹේ පව් නුඹට කමා කර ඇත කියලා කියපු පළියට ඔක්කොම වැඩේ සිද්ධ වුණාද නැද්ද? නෑ. කතන්දරේ දන්නේ නැහැ දන්නවා. වැඩේ සිද්ධ වුණේ නෑ. එතන අරගලයක් ඇති වුණා. විනයදරයන් ඒගොල්ලෝ තරක කරන්න ගත්ත තමා තුළම මේ මිනිස්සයා කොහොමද ඔය වචන කියන්නේ මොකද්ද? පව්කමා කරන්නේ. පව්කමා කරන්න පුළුවන් කාටද? දෙවියන් වහන්සේට පමණයි. මෙයා කොහොමද මිනිස්සුන්ගේ පව්කමා කරන්නේ? ඒගොල්ලෝ හිතින් ඒක තර්ක කරන බව කාටද දැනුනේ? යේසුස් වහන්සේ. යේසුස් වහන්සේට දැනিলা යේසුස් වහන්සේ මොකක්ද කිව්වේ? යේසුස් වහන්සේ කියනවා මේ මිනිහා මෙසේ කතා කරන්නේ මොකක්ද? මේ දේව අපහාසයකින් දෙවියන් වහන්සේට මිස පව්කමා කරන්න පුළුවන් වෙන කාටදයි ඒගොල්ලෝම තර්ක කරා. තර්ක කරාම ඊගාම මොකද උනේ? යේසුස් වහන්සේ කියන ඕන් මෙසේ තර්ක කරන බව යේසුස් වහන්සේගේ සිතට එකෙනෙහිම දැනි. කියන්නේ කොහොමද? ඕන්ට කතා කරනවා. ඔබ කුමක් නිසා ඔබේ සිත් තුළ මෙසේ තර්ක කරනවා? දැන් අයිපාරක් බලන්න ප්‍රේමවන්තයනි, මේ 4 දෙනා ආවේ මේ අංශභාග රෝගියාගේ සුවේනේ. එයාව සුව කරගන්නනේ ආවේ. හරිද? දැන් ඒගොල්ලෝ කාගාවටද ආවේ? යේසුස් වහන්සේ ගාවට. ඒතකොට ඒගොල්ලෝ බලාපොරොත්තුනේ මොකද්ද? සුවය. එක පාට යේසුස් වහන්සේ අත තියලා නුඹ සුවපත් වේවා කියලා කිව්වනම් එයා සුවය ලබලා යනවා. 4 දෙනා බලාපොරොත්තුනේ ඒක නේද? ඒක නේද? හැබැයි මොකක්ද උනේ? අර අම්මට කියපු වගේ වචන ටිකක් නෙමෙයි කිව්වේ. ඒ මිනිස්සුන්ට කො නුඹේ පව් නුඹට කමා කරන සේක්වා කියලා. දැන් අරගලේ නැති වුණාද? අරගලේ වැඩි වුණාද? හා? අරගලේ වැඩි වුණා. ලෙඩේ හොඳ වුණාද? නෑ. ලෙඩේ හොඳ වුණෙත් නෑ. අරගලේ වැඩි වුණා. මම ඔන්න ඕන නිසා තමයි ප්‍රේමවන්තනි මම මේ කියන්නේ කට ගැටෙනවා. අපිට ඉදිරියට යන්න තියෙන යේසුස් වහන්සේ සමග ගමනක් යන්න තියෙනවා. යේසුස් වහන්සේ සමග ගමනක් යන්න තියෙනවා නම් ප්‍රේමවන්තනි අපිට සිද්ධ වෙනවා හැම දෙයක්ම යේසුස් වහන්සේට කියන්න. කෑම ටික නැත්තම්, හාල් ටික නැත්තම්, කිරිපිටි ටික නැත්තම්. තේරුණාද? දැන් අපිට කිරිපිටි නැහැ කියලා නිලධාරීන්ට කිව්වා කියලා වැඩක් තියෙනවද? හාල් ටික නැහැ කියලා වැඩක් තියෙනවද කියලා? නැහැ. හාල් අපිට කියන්න ඉතුරුලා ඉන්නේ. යේසුස් වහන්සේට
විතරයි. හැබැයි ඔයගොල්ලෝ හිතනවද යේසුස් වහන්සේට කිව්වොත් ස්වාමීනි මට හාල් ටික නැහැ මට හාල් ටික දෙන්න කියලා බොග්ගාල උන්වහන්සේ හාල් දෙයි කියලා. දෙන්නේ ඇයි? බයිබලයට අනුව යේසුස් වහන්සේ හැම තිස්සෙම අපි යේසුස් වහන්සේට යමක් කිව්වම යේසුස් වහන්සේ ක්‍රියා කරලා තියෙන මහා මුදු විදියකට. තේරුණාද මම කියන දේ? බලන්න මෙතන මොකක්ද උනේ කියන්නේ? ඔබේ පව් ප්‍රමා කරන ලදයි කීමද ඊගොල්ලෝ ඔවුන් මෙසේ තර්ක කරන බව යේසුස් වහන්සේගේ සිතට එක්කෙනෙහිම දැනි. ඔවුන්ට කතා කොට මොකද කියන්නේ? ඔබ කුමක් නිසා ඔබගේ සිත තුළ මෙසේ තර්ක කරන්න ඕන? වඩා පහසු කුමක්? අංශභාග රෝගියාට ඔබේ පව් ප්‍රමා කරන ලද්දේ කීමද නැතවත් නැගිට ඔබේ යහන රැගෙන යන්නේ කීමද? ඔගොල්ලෝ හිතන්නේ මොකද්ද ලේසිය? බයිබලයේ වචන පැත්තක තියෙන ඕගොල්ලෝ හිතන්නේ මොකද්ද ලේසි? පව් ප්‍රමා කරන ලදී කියලා කියන එකද ලේසි? යහන රැගෙන යන්න කියන එකද ලේසි? යා ඔබට ඇත්ත කියන්නේ මොකද්ද ලේසි? යහන රැගෙන යන්න කිව්වනම් වැඩේ ඉවරයි නේ? ඒක ලේසියනේ. ප්‍රේමවන්තයනි මේ රෝගියා අද ඔබ නම් අංශභාගය වෙන්න ඕනේ නැහැ. හෘදාබාධයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන ආබාධයක් වෙන්න පුළුවන්. සල්ලි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. උදට අහගන්න. ස්වාම පුරුෂයාගේ ප්‍රශ්න වෙන්න පුළුවන්. භාර්යාවගේ ප්‍රශ්න වෙන්න පුළුවන්. නැත්නම් ඔබගේ අනාගතය ගැන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. අද හෙට අපි මූණ දෙන්නේ කොහොමද කියන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. රැකියාව පිළිබඳ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඔබගේ ඉල්ලීම මොකක්ද? සුවයද? සල්ලිද? ස්වාම පුරුෂයාවද? බීමත් කමින් මුදව ගැනීමද? රැකියාවක් ලබා ගැනීමද? හොඳ සහකාරියාවක් ලබා ගන්නටද? අපි ඉන්නවා එක තැන. අපි මේක යේසුස් වහන්සේගෙන් ඉල්ලනකොට යේසුස් වහන්සේ දෙන උත්තරය සම්පූර්ණයෙන් වෙනස්. යේසුස් වහන්සේ කියන නුඹේ පව් ඔබට කමා කරන ලද්දේ. ප්‍රේමවන්තනි පේනව නේද? දේව වචනයට අනුව යේසුස් වහන්සේ සිතන විදියට දෙවියන් වහන්සේගේ සැලැස්ම හිතන්න ගියොත්, ඉල්ලන්න ගියොත්, බලාපොරොත්තු වෙන්න ගියොත් එතන තියෙන්නේ අරගලයක්. දැන් මෙතන අරගලයක් නෙමෙයිද? අරගලයක්. එතනක් තියෙන්නේ අරගලයක්. ඒ වගේම තමයි ප්‍රේමවන්තයනි මම ඔයගොල්ලන්ට පැහැදිලිව කියන්නේ දේව වචනේ ඒ විදියට ගොඩාක් තියෙන නිසා අපි එහෙම ඉල්ලන්න ගියොත් අපිට ඉස්සෙල්ලාම මූණ දෙන්න තියෙන්නේ මොකකටද? අරගලයකටයි. මතක තියාගන්න. ඒ අරගලයට මූණ දෙනකොට තමයි යේසුස් වහන්සේ අපෙන් ආන්නේ කොළුවේ ඇදහිල්ල. ඇයි? යේසුස් වහන්සේ දෙන ප්‍රතිචාරයට අපිට පුළුවන්කම තියෙන්න ඕන නිශ්චලව ඉවසීමෙන් බලා සිටින්නට. හලෙලූයා. එහෙම බලන් ඉන්න බැරි වුණොත් එහෙම මොකද වෙන්නේ? අපි දෙවියන් වහන්සේව දාලා පැත්තකට යනවා. මේ දවස්වල විශේෂයෙන්ම දෙවියන් වහන්සේව අත්හරින අයගේ සංඛ්‍යාවක් වැඩි වෙලා තියෙනවා. ඇයි? උත්තර නැති නිසා. ඇයි උත්තර නැත්තේ? අපි ස්වාමීන් වහන්සේ උත්තර දෙන ආකාරය අපි තේරුම් ගන්නේ නැති නිසායි. අපි තේරුම් ගන්නේ නැති නිසා. ප්‍රේමවන්තයනි අපි මතක තියාගන්න මම මේක ඉස්සෙල්ලා කියන්නම්. අද අපට ගොඩාක්ම අවශ්‍ය කරලා තියෙන්නේ ගොඩක්ම ද්‍රව්‍යමය දේවල්. නැත්ද? කන බොන්න, රස්සාවල්, සල්ලි, ද්‍රව්‍යමය දේවල්. ද්‍රව්‍යමය දේවල් යේසුස් වහන්සේ අපිට දෙනවද නැද්ද? දෙනවා. උන්වහන්සේ කියලා තියෙනවද නෑ ඒව අහන්න එපා කියලා? නෑ උන්වහන්සේම කියලා නෑ. උන්වහන්සේ කියලා තියෙන ඉල්ලන්න. නුඹලාට අවශ්‍ය දේ මම දන්නවා මොනවද ඕන කියන්නේ. නුඹලාට කන්න බොන්න අවශ්‍යයි. නුඹලාට ඇඳුම් පැළඳුම් අවශ්‍යයි. හැබැයි ගැලවීම අපිට ලැබෙන්නේ ඒවා ලැබීම කරනකොටගෙන නෙමෙයි. ගැලවීම අපිට ලැබෙන්නේ ප්‍රේමවන්තනි සුවේ ලැබීම කරනකොටගෙනවත් නෙමෙයි. ඒ නිසා මතක තියාගන්න ඕන ගැලවීම ලැබෙන්නේ ප්‍රේමවන්තන අපි යේසුස් වහන්සේ අපගේ ස්වාමීන් වහන්සේ අපගේ ගැලවුම්කාරයන් වහන්සේ මම වෙනුවෙන් ඔබ වෙනුවෙන් උන්වහන්සේ ජීවිතේ පූජා කරා කියලා ඇදහිම කරනකොටගෙන ඒක ගැලවීමට අපිට ලැබෙන ඇදහිල්ල. හැබැයි අපිට යමක් උන්වහන්සේගෙන් ලබන්න නම් ආමෙන් මම අයිත් පාරක් අහන්න. අද දවසේ යේසුස් වහන්සේගෙන් යමක් ලබන්න බලාපොරොත්තු වෙන්නේ අතුස් ගන්න බෑ. දෙවියන් වහන්සේ ප්‍රශංසාව ඇත්ත.
අපි ඔක්කොම බලාපොරොත්තු වෙන්නේ. එසේ ලබන්න නම් අපි යේසුස් වහන්සේගේ ඉල්ලනකොට ප්‍රේමවන්තයනි අපිට සිද්ධ වෙනවා ඒ අරගලයට මුහුණ දෙන්න. ඒ අරගලය හරියටට ගෙන යාම ප්‍රේමවන්තයනි හරියටට යොමු කිරීම හරියටට තෝරා ගැනීම තමයි තාමත්ම වැදගත්. එහෙම නැත්නම් අද 20 වෙනිදා අරගලය කියලා ප්‍රේමවන්තයනි අඩුම ගානේ අද අරගල කරුවන් පාර්ලිමේන්තුවට ගියා නම් අද අපිට දෙවියන් මේ පවත්වන්න වෙන්නේ නැහැ. මම දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා. ඒගොල්ලෝ අද ප්‍රභූවරුන්ට පිළිකරු වෙලා අද පාර්ලිමේන්තුව පැත්තට නොගිය කියන්නේ. අද ඒගොල්ලෝ පාර්ලිමේන්තුවට ගියා නම් අද මේ වෙනකොට ඇන්ටනි නීතිය දාලා අපිට සිද්ධ වෙනවා ප්‍රේමවන්තයනි ඒගොල්ලෝ වැඩිහිටියන්ගේ ප්‍රභූවරුන්ගේ අවවාද පිළිගත්තා වගේ අපිට දේව වචනේ ඇදහිල්ලෙන් අපි ක්‍රියා කරනකොට අපිට අත්දකින්න තියෙන යේසුස් වහන්සේත් එක්ක අත්දකින්න තියෙන දේ අපිට තේරුණා. එනම් කොරාවගෙනම යේසුස් වහන්සේ කිව්වේ නුඹේ කවුද ඔබට කමා කරන්නසේ. අරගලයක් ඇති වුණා. ඒ වගේ හැම තිස්සෙම යේසුස් වහන්සේ මෙතන ආවම ප්‍රේමවන්තයෙනි යමක් ඉල්ලුවත් එතන අරගලයක් තිබුණා. ඒක අපි තේරුම් අරගෙන තමයි අපිට ඇදහිල්ලේ ගමන යන්නට තියෙන්නේ. දැන් ප්‍රේමවන්තයෙනි මෙතන විනයධරයන් තර්ක කරලානේ. තර්ක කරේ කවුද? 4 දෙනාද? නෑ. අංශභාග රෝගියාද? නෑ. අර පැත්තක හිටිය විනයධරයන්. ඒගොල්ලෝ තමයි තර්ක කරේ. අර 4 දෙනාට තිබිච්ච ඇදහිල්ල. අර 4 දෙනාට තිබිච්ච ඇදහිල්ල. ඒ අංශභාග රෝගියාව යේසුස් වහන්සේ සුව කරන්න උන්වහන්සේ පියවර ගත්තා. ඒ 4 දෙනාට ඉවසීම තිබුණා. හලෙලූයා. ඒගොල්ලන්ට ඉවසීම තිබුණ නැත්නම් ප්‍රේමවන්තනේ ඒගොල්ලෝ එතන වහලා ඇරලා ඉන්නේ නැහැ. එහෙනම් අතින්ද කෑ ගහගෙන ඉන්නේ. අපිට ඉන්න දෙන්න. හරියට අද නිකන් අර අංශයෙන් මේ අංශයෙන් ඇවිල්ලා පෙට්ට ගහගෙන ඉස්සර යනවා වගේ. ඒගොල්ලන්ට කෑ ගහගෙන ඉන්න තිබුණා නේ. නමුත් ඒගොල්ලන්ට ඉවසීමක් තිබුණා. බලාපොරොත්තුවක් තිබුණා. ඒගොල්ලෝ ඒ බලාපොරොත්තුෙන් ඉවසීමෙන් තමයි යේසුස් වහන්සේ දෙකට ඕම් ආවේ. හලෙලූයා. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. අන්තිමේදී මොකක්ද එතන ඇති වෙච්ච දේ? මෙලොවදී පව් කමා කිරීමේ බලය මනුෂ්‍ය පුත්‍රයාට ඇති බව ඔබ දැනගන්නා පිණිස මම මෙසේ කරමි කියා උන්වහන්සේ අංශභාග රෝගියාට කතා කොට දැන් කියනවා මොකද්ද? නැගිට ඔබේ යමන රැගෙන ගෙදර යන්නයි මම ඔබට කියන්නේ. දැන් යේසුස් වහන්සේ පැහැදිලිවම කියනවා මේ අරගලයේ ගේන්නේ මොකටද? ඇයි යේසුස් වහන්සේ එක පාටම ක්ෂණික උත්තරයක් දෙන්නේ නැත්තේ? අපිව හරි තැනට ගේන්නේ. අංශභාග රෝගියාට නිකන් යහන රැගෙන යන්න කිව්වනම් එයාගේ පව් කමා වෙනවද? එයාගේ ගැලවීම ලැබෙනවද? නැහැ. පේනෝනේද ප්‍රේමවන්තයනි. අපේ යේසුස් වහන්සේ ක්‍රියා කරනකොට මතක තියාගන්න නිකම් පාන් කෑල්ලක් දීලා උන් මේක අද කාලා නුඹී ගනින් කියලා කියන්නේ නැහැ. හලෙලූයා. උන්වහන්සේ දන්නවා හරියටම මොකක්ද අවශ්‍ය කියලා. කෑමක් ඉල්ලුවත්, හාල් ටිකක් ඉල්ලුවත් ඒක දෙනකොට යේසුස් වහන්සේ හරි විදිහටයි ඒක දෙන්නේ. හැබැයි ඒක අපිට ලබා ගන්න නම් අපිට ඉවසීම අවශ්‍යයි. අපිට ඇදහිල්ල අනිවාර්යයෙන්ම අවශ්‍යයි. ආමෙන්. දෙවියන් වහන්සේ ප්‍රේමවන්තයනි සමහරලාට අපි කලබල වෙලා ඒ අරගලයට අපි එකතු වුණොත් සමහරලාට අපිට ලැබෙන්න තියෙන දේ නැති වෙනවා. මම අන්තිම වශයෙන් මම පොඩි අත්දැකීමක් ඕන බෙදා ගන්නවා. දැන් මම ඔයගොල්ලෝ නිතරම කියලා තියෙනවා මේ සංගීත භාණ්ඩ දෙවියන් වහන්සේ මට මම දේව සේවයට ආවම මට දෙවියන් වහන්සේ දුන්නු සංගීත භාණ්ඩ. ඉතින් මම ඔයගොල්ලෝ කියලා තියෙනවා මම දේව සේවයට එන්නේ ඉස්සෙල්ලා මම ලංකාවේ තිබිච්ච මොකද බෑන්ඩ් එකක් මම ප්ලේ කරේ. හැබැයි මට එක සංගීත භාණ්ඩයක්වත් තිබුණේ නැහැ. මම බේස් ගැහුවා, ගිටාර එකක් තිබුණේ නැහැ. මම ඕගන් ගැහුවා, මම ඕගන් එකක්වත් තිබුණේ නැහැ. එකක්වත් තිබුණේ නැහැ. හැබැයි 84 මම දේව සේවයට ආවම දෙවියන් වහන්සේ සංගීත භාණ්ඩ දුන්නා. ඉස්සෙල්ලා මට දුන්න ගිටාර එකක් මට අයියා දුන්නේ. එයාට කොහෙද ලැබිච්ච ගිටාර එකක් අවුරුදු 17ක් මම ඒක පාවිච්චි කරා. අන්තිමේදී ඒ ගිටාර එක කෑලි වලට කැඩුණා. දවසක් අපි අම්පාරේ යනකොට දියාන්වි ලයිවි වෑන් එකේ පිටිපස්සේ ඉඳන් තියාගෙන හිනානේ. කල්ලෝක මොකක්ද වෙලා තියෙන්නේ? මේ ගිටාර එකේ පිටිපස්සේ කෑල්ල ගැලවිලා ඇවිල්ලා මේගොල්ලෝ ගිටාර එකේ කෑල්ල කියලා සෙලෝ ටේප් වලින් මුතනවා.
ඉතින් දැන් මම ඒ ගිටාර එක තමයි දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න පාවිච්චි කළේ අවුරුදු 1000ක්. ඕම ඉන්නකොට 2000 වසර 2000 දී මම ගියා ඇම්ස්ටර්ඩම් වල බිලි ග්‍රෑම්ගේ කොන්ෆරන්ස් එකකට. එතනින් මට යන්න තිබ්බ ජර්මනියට. දැන් ජර්මනියේ තමයි හොඳම ගිටාර් තියෙන්නේ. දැන් මම රුපියල් 24000ක් එකතු කරගත්තා. එකතු කරගෙන මම ජර්මනියට ගිහින් මම හොඳ ගිටාර් එකක් ගේනවා කියලා මගේ කොල්ලෝ දෙන්නට මම කියලා දුන්නා. මම ඇම්ස්ටර්ඩම් ගිහිල්ලා කොන්ෆරන්ස් එකේ වෙච්ච ගමන් මම ජර්මනියට ගියා. අපේ ඔෆිස් එකක් තියෙනවා. එහෙ ගිහිල්ලා එයා ඉන්න එක්කෙනෙකුට කො මාව සංගීත භාණ්ඩ තියෙන තැනකට එක්කන් යන්නේ. දැන් ඊට ඉස්සෙල්ලා මෙන්න මෙහෙම දෙයක් වුණා. මම වැල්ලවත්තේ ඒ කාලේ හිටියේ. වැල්ලවත්තේ පල්ලියට ආවා ඩේවිඩ් පාම කියලා මිෂනරි. එයා ගාව තිබුණා ලස්සන කිරිකිරි ගිටාර් එකක්. ඒ ගිටාර් එක අල්ලනවා තියා ගිටාර් එකේ කේස් එකවත් අල්ලන්න හිතෙන්නේ නැහැ. එච්චරට වටින හොඳ ගිටාර් එකක්. දැන් මට කෙල පෙරෙනවා මේ ගිටාර් එක ගහන්න. මෙයා දෙන්නේ අල්ලන්නවත් දුන්නේ. දවසක් මේ ඩේවිඩ් පාම මට කිව්වා ලෑස්තින් වැල්ලවත්ත පල්ලිය ඇවිල්ලා රිවයිවල් සර්විස් එකක් කරන්න කියලා. මම හිතුවා අඩුම ගානේ රිවයිවල් සර්විස් එකක් එයාගේ පල්ලියේ කරනකොට මේ ගිටාර් එක ගහන්න මට දෙයි කියලා. ඒත් ඉතින් මම අර පරණ ගිටාර් එක කරේ දාගෙන මම ගියා. අඩු ගානේ ඒක දැකලවත් කිව්වා නම් ලෑස්තින් ඔබ පැත්තට තියලා මෙන්න මේක ගහන්න. ඒත් දුන්නේ නැහැ. අල්ලන්නවත් දුන්නේ නැහැ. මට දැන් ඇති වෙන්නේ මොකද්ද? මම දැන් දෙවියන් වහන්සේට කියනවා ස්වාමීනි බලන්න මේ මිනිස්සයා ගිටාර් එක අල්ලන්නවත් දෙන්නේ නැහැ. මම අවුරුදු 1000ක් මේ ගිටාර් එක මම දැන් පාවිච්චි කරා. ස්වාමීනි මම ජර්මනියට ගියාම මට හොඳ ගිටාර් එකක් ඕන. උන්වහන්සේත් එක්ක පොර බදලා තමයි ගියේ. මම ගිහිල්ලා ඉස්සෙල්ලාම ගිටාර් කාරයට ගියා. යනකොටම ෂෝකේස් එකේ තියෙන ලස්සන ගිටාර් එකක්. මම හිතුවා මේක තමයි දෙවියන් වහන්සේ මට දීලා තියෙන්නේ කියලා. මම එතන ගිහලා ගාන අහනකොට 67000ක් තුවා ලංකාවේ සල්ලිද. ගන්න බෑ මගේ අතේ තියෙන 24යි. ඊගාවට මම එක්කන්දී එක්කනට මම කිව්වා සෙකන්ඩ් හෑන්ඩ් ෂොප් එකකට යන්න. සෙකන්ඩ් හෑන්ඩ් එකකට යනකොට එතරම් තියෙනවා ලස්සන ගිටාර් එකක් ෂෝකේස් එකේ දාලා. යූ පාවිච්චි කරපු එකක්. මම හිතුවා මේක තමයි දෙවියන් වහන්සේ මට ලෑස්ති කරලා තියෙන ගිටාර් එක කියලා. මම ගියා 46000ක් කිව්වා. අතේ තියෙන්නේ 24යි. ගන්න බෑ. මං ආවා ජර්මනියේ සාමාන්‍යයෙන් හයිවේවල කෑම කාලා බුදිය ගන්නවා මිනිස්සු රැට. මං කාමරෙට ගියා දින අරගෙන දන ගැහුවා. දන ගහලා දෙවියන් වහන්සේට බැනගෙන ගියා. මං කෝ ස්වාමීනි මං එහෙමයි කිව්වේ. මං කෝ ස්වාමීනි මං ඔබ වහන්සේගෙන් ගිටාර් එකක් ඉල්ලුවේ බජව් වහන්න නෙමෙයි. මං ඔබ වහන්සේගෙන් ගිටාර් එකක් ඉල්ලුවේ අවුරුදු 1000ක් තිස්සේ මේ කෑලි වලට ගිටාර් එක පාවිච්චි කරලා. මට අලුත් දෙයකට තියෙන ආසාව අර ඩේවිඩ් පාම වගේ තියෙන ගිටාර් එක මම ආසයි මාත් මනුස්සේ දෙවියන් වහන්සේත් එක්ක බැනලා යන අන්තිමට කිව්වා ස්වාමීනි ඔබ වහන්සේ මට ගිටාර් එකක් දුන්නත් නැද මේ කෑලි තියෙන ගිටාර් එක මම ඔබ වහන්සේ ප්‍රශංසා කරනවාමයි කියලා මම දන්නේම නැහැ එහෙමම කාපට් එකේ මට නිින්ද ගිහින් රෑ 10ට මට ඇහැරෙනවා මම කාපට් කොයිද ඉන්නේ කාපට් එකේ බුදි පස්සේ මම තාම දෙවියන් වහන්සේත් එක්ක බැන හිටියේ උන්වහන්සේට තමයි මට දොයි කියන්නේ නැති. ඔබ බුදිය ගණන් කියන්නේ නැති. අමන්නේ මම නිදාගත්තා. දැන් හිස් සතින් ගෙදර එනවා. ගිටාර් එකක් නැහැ. දැන් බියාගේ ලැහැත්ති බලනවා. ඕ ගිටාර් නැහැ. ප්‍රේමවන්තයි. එදා ඉඳන් මම දෙවියන් වහන්සේත් එක්ක සෑහෙන පොරබදුවා. උන්වහන්සේට මම සාමාන්‍යයෙන් එහෙමයි. හැබැයි මම මොනවා පොරබදුවත් මම අන්තිමට උන්වහන්සේට කියන්නේ ස්වාමීනි ඔබ වහන්සේ දුන්නත් නැතත් මම ඔබ වහන්සේව ගෞරවයෙන් පත් කරනවා. මම මේ කියන්නේ මේක අපි දෙවියන් වහන්සේගේ යමක් ඉල්ලනකොට අරගලයක් තියෙනවා. ඒ අරගලයට අපි මූණ දෙන්නේ කොහොමද? මං ස්වාමීන් වහන්සේට කිව්වනම් ස්වාමීනි ඔබ වහන්සේ මට ගිටාර් එකක් දෙන්න නැත්නම් මං ගහන්නෙම නැහැ. මම නමස්කාර මෙහෙවන්නෙම නැහැ. මම නමස්කාර කණ්ඩායම අහෝසි කරලා දානවා. විසුරුවා වරිනවා. එහෙම නෙවෙයි මං කිව්වේ. මං කිව්වේ ස්වාමීන් වහන්සේ දුන්නත් නැතත් මම මේ ගිටාර් කපලෙන් තවදුරටත් මම ඔබ වහන්සේව නමස්කාර කරනවාමයි. ඔක්කොම ඉවරලා ගෙදර ආවා. සුමාන එකම ආරේ ගියේ. දවසක් ඩේවිඩ් පාමා යාගේ නෝනයි වෑන් එකේ අපේ ගෙදරට ආවා. අපේ ගෙදරට ඇවිල්ලා මට කිව්වා රාසිය මගේ නෝනට කැන්සර් එකක්. මං යනවා ස්කොට්ලන්තේ. ඊළඟ මාව එක්කන් ගියා වෑන් එකට. එක්කන් ගිහලා මේ ගිටාර් එක දුන්නා කියලා. අර කිරි ගිටාර්.
අර කෙලා හලාලිකු ගිටාර එක. හලෙලූයා. මගේ අතට දීලා කොලාසේ මේ කොහපාවිච්චි කරනවා. මේක සිද්ධුනේ 1999 නැත්තම් 2000. ප්‍රේමාන්දිනී වෙලාවේ මම දනගාලා දේවල් මාසිකෙන් සමාවෙන්න. ස්වාමීනි වහන්සේ මම බැන්නා. හැබැයි වහන්සේ මට සූදානම් කරලා. හැබැයි එකපාර දුන්නද? නෑ. ඉස්සෙල්ලා අල්ලන්නවත් දුන්නේ නෑ. අඩු ගානේ රිවයිවල් සර්විස් එක දාසවත් අල්ලන්න දුන්නේ නෑ. හැබැයි ඒ වෙනකොට දෙවියන් වහන්සේක සූදානම් කරලා ඉවරයි. හැබැයි මම දෙවියන් වහන්සේට කිව්වේ මොකද ස්වාමීනි වහන්සේ මට ගිටාර එක දුන්නත් නැතත් මම වහන්සේව නමස්කාර කරනවා. හලෙලූයා. උන්වහන්සේ බලන්නේ අපේ ඇදහිල්ල. මතක තියාගන්න ප්‍රේමවන්තයෝ. ස්වාමීන් වහන්සේගෙන් යමක් ඉල්ලනකොට මතක තියාගන්න. ක්ෂණික පිළිතුරු අපිට ලැබෙන එකක් නැහැ. උන්වහන්සේගේ වචනේ හැමතිස්සෙම කියනවා උන්වහන්සේ අපේ ඇදහිල්ලත් පරීක්ෂා කරනවා. ඒ නිසා පරිස්සම් වෙන්න. අතහරින්න එපා. උන්වහන්සේට බණින්න එපා. එකපාර දුන්නේ නැහැ කියලා කලබල වෙන්න එපා. කනස්සලු වෙන්න එපා. අතහරින්නත් එපා. ස්වාමීන් වහන්සේ පමණයි අපිට ඉන්නේ. හලෙලූයා. මේ වෙලාවේදී දෙවියන් වහන්සේ පමණයි අපිට ඉන්නේ. හලෙලූයා. මේ වෙලාවේදී යේසුස් වහන්සේ විතරයි ප්‍රේමවන්තයන් අපිට උදව්වට ඉන්නේ. ආමෙන්. ඒ නිසා ඔබ ඉල්ලන්නේ යේසුස් වහන්සේ. ඔබට කන්න නැත්තම් ඉල්ලන්න, බොන්න නැත්තම් ඉල්ලන්න, අර දේ නැත්තම් ඉල්ලන්න, මේ දේ නැත්තම් ඉල්ලන්න. ස්වාමීන් වහන්සේ ඔබට දෙනවා ප්‍රේමවන්තයන්. අනිවාර්යෙන් උන්වහන්සේ දෙනවා. හැබැයි මතක තියාගන්න. ඒ ඇදහිල්ලේ අරගලයට මොනවද දෙන්න සිද්ධ අතාරින්න ඒවා. හලෙලූයා. දෙවියන් වහන්සේ ප්‍රශංසා. ඒ නිසා ප්‍රේමවන්තයනි යේසුස් වහන්සේට සමන් දෙන්න. උන්වහන්සේ අපිට දෙන උත්තරේ දරා ගන්න. නිශ්චලව ඉන්න. අත නෑ. ඇදහිල්ලේ උන්වහන්සේ සමග ඉන්න ප්‍රේමවන්ත. අනිවාර්යයෙන්ම දෙවියන් වහන්සේ ප්‍රශංසා. ආමෙන්. ආමෙන්. අපි ආශිර්වාද කරමු. ආදරවන්ත දෙවියන්ගේ අපි වහන්සේට සියලු ගෞරවය මහිමේ ප්‍රශංසා පුදුමින් ස්වාමීන් වහන්සේ මේ වෙලාවේදී අපි වහන්සේගේ පාමුරට එන්නේ අපි දන්නවා දෙවියන්ගේ මේ වෙලාවේ අපිට වෙන කිසිම කෙනෙක් නැහැ ස්වාමීන් හැමෝම අපිට විශ්වාස කරන්න බැරි තත්ත්වයකටපත් වෙලා තියෙනවා ස්වාමීන් අපිට විශ්වාස කරන්න පුළුවන් එකම එක්කන ඔබ වහන්සේ පමණයි ඒ දෙවියන්ගේ සමාන අවස්ථාවලදී අපි ඔබ වහන්සේගෙන් ඉල්ලනකොට ස්වාමීනි එදා ඔබ වහන්සේගේ අම්මට දුන්න උත්තරය වගේ එදා ඔබ වහන්සේ ඒ විනයදරයන්ට එහෙම නැත්නම් අංශබාධ රෝගියාට දුන්න උත්තර වගේ ඔබ වහන්සේ අපිට දෙනකොට කොහොමද ස්වාමීනි අපි ඒව තේරුම් ගන්න? අපි වැටෙනවා. අපි තවත් කලබල වෙනවා. අපි තවත් කනස්සලු වෙනවා. අපි තවත් කලකිරෙනවා. නෑ ස්වාමීනි අපිට දැන් තේරෙනවා ස්වාමීන් අපි ඔබ වහන්සේගේ යමක් ඉල්ලනකොට ඔබ වහන්සේගේ පොරොන්දු ප්‍රකාරයට ඔබ වහන්සේ අපිට සපයනවා. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ තුලම රැඳෙන්නට අපට උදව් කරන්න ස්වාමීන්. ඔබ වහන්සේගෙන් ලෙඩේක සුවේ ඉල්ලනකොට ස්වාමීන් වහන්සේ අපට පව්කමාව දෙනකොට ඒක මොන තරම් උතුම් දෙයක්ද? ඒ ලෙඩේට වඩා කොච්චර උතුම් දෙයක්ද? නමුත් ස්වාමීන් අපිට ඒක තේරුම් ගන්න බැහැ. අපි එච්චර පව්කාරයි. ස්වාමීන් අපි අද යාඥා කරන්නේ අපි මේ තවත් අරගල ජීවිතයට අපි ඇතුළට යනකොට ස්වාමීන් අපේ හැම දෙයක්ම ඔබ වහන්සේට කියන්න පුළුවන්කම තියෙද්දී ස්වාමීන් අපි ඔබ වහන්සේට කියනකොට නිශ්චලව දරාගෙන ඉවසීමෙන් තේරුම් ගන්න ඔබ වහන්සේ අපිට පිළිගන්නවා. සිදු ගෞරවයෙන් මහිමය ඔබ වහන්සේට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. අපගේ ස්වාමීන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාවද, පිය වූ දෙවියන් වහන්සේගේ ප්‍රේමයද, සුදාත්මයන් වහන්සේගේ සහභාගීකම අප සියලු දෙනා සමග දැනු මතු සදාකාලිකව පවතින සේක්වා. ආමේන්. යේසුස් පිටයි.